නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් ආශ්චර්යමත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. පින්නතුනි, අපි මේ පසුවන්නේ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම හේතු කරගෙන ඒ වගේම උන්වහන්සේගේ අවසන් උපත, ඒ වගේම උන්වහන්සේගේ පරිනිර්වාණය කියන මේ කරුණු තුනම මුල් කරගෙන ආගමික වතාවත් වල නිරත වෙන කාල සීමාවක වෙසක් කාලය කියලා කියන්නේ ශ්‍රද්ධාවන්ත ඥානවන්ත පින්නතුන්ට තමන්ගේ අරමුණු පිළිබඳ නැවත සිහිපත් කරගන්න හොඳ කාල සීමාවක්. ධර්මයේ යනු එදිනෙදා හැමතිස්සෙම පුරුදු කළ යුත්තක්. වෙසක් කාලයට පමණක් සීමා වූවක් නොවේ. එය හැම කාලයකදීම ආදරයෙන් ගෞරවයෙන් පුහුණු කළ යුතු ප්‍රතිපත්ති සමූහයක් හැටියටයි අපි හඳුනගන්නේ. එහෙම වුණත් අපේ පින්වතුන් සමහර අය වෙසක් කාලයට විශේෂයෙන් උනන්දු වෙලා මන භාවනා කරන්න, දාන සීල භාවනා කරන්න උත්සුක වෙනවා. ඉතින් හැබැයි මේ කාල සීමාව තුල එහෙම හිතාමතා නිර්මාණශීලීව වෙහෙසටපත් වෙලා කටයුතු කරන්න අවස්ථාව ලැබිලා නැහැ. කොරෝනා වසංගතය නිසා නිවසේ ඉඳගෙන තමන් භාවනා කරමින් සීලේ පිහිටලා සමාධිගත වෙන්නට කරන යම් කිසි දෙයක් පමණයි කරන්න පුළුවන් මේ ආකාරයෙන්. ඉතින් ඒක ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කෙනෙකුට තව අවස්ථාවක් මිස මේ ධර්මයෙන් ඉදිරියට යන්න දුක්ෂෝපයටපත් වෙන අවස්ථාවක් නෙමෙයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ මනස පිළිබඳ සත්‍ය දර්ශනයක් පැහැදිලි කරන කෙනෙක්. උන්වහන්සේගේ බුද්ධත්වයේ දිහා හොඳට විමසිම් නුවණින් බැලුවොත් අපිට පේනවා උන්වහන්සේ මේ ජයගත්තාය කියන්නේ තමන්ගේ මනසමයි. තමන්ගේ සිතුවිලිමයි. උන්වහන්සේ ජයගත්තේ, පරාජය කළේ පිට සිටින කෙනෙක්ට වඩා උන්වහන්සේගේම సంతානයේ තුල සංසාරේ පුරාවටම පැවතුනා නම් යම් කිසි අකුසල තත්වයක්, ඒ අකුසල පරම්පරාවයි උන්වහන්සේ එදා බෝමැඩදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට පරාජය කළේ. එය සඳහන් වෙන සූත්‍ර දේශනා ගණනාවක් ඔබගේ දීර්ඝකාලීන ධර්ම කියවීම පිණිස, පුහුණුව පිණිස සඳහන් කරන්න කැමැතියි. පළවෙනි සූත්‍ර දේශනාව ආර්ය පරියේෂණ සූත්‍ර දේශනාව. ඊළඟ සූත්‍ර දේශනාව මහා සච්චක සූත්‍රය. ඒ වගේම බෝසතාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය පිළිබඳ දැන ගැනීමට ඔබ රුචියක් දක්වනවා නම් මජ්ක්‍ධිම නිකායේ තිබෙන අච්චරිය අබ්බූත ධම්ම කියන සූත්‍රයත් කියවලා බලන්න. ඉස්සෙල්ලා කියපු සූත්‍ර දෙකත් මජ්ක්‍ධිම නිකායෙම තමයි තියෙන්නේ. ඊළඟට නාලක සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මේ සංයුත්ත නිකා මේ අංගුත්තර නිකායට අයිති වෙන, කුද්දක නිකායට අයිති වෙන සුත්ත නිපාතේ ඒවා කියවන්නේ. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ කෙබඳු ආශ්චර්යමත් කෙනෙක්ද කියලා ඔබට දැනගන්න දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයද කියලා බලන්න. එතකොට අපේ තථාගත බුදු පියාණන් වහන්සේ මහා ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් හැටියට මේ ලෝකයට පහළ වීම, සම්මා සම්බුද්ධත්වයට පත්වීම, මහා පරිනිර්වාණයට පත්වීම කියන කාරණා මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කිරීම තුළින් ඔබට දැනගන්නට පුළුවන්. ඔබ මේ ධර්ම දේශනාවකින් පමණක් මේ සියල්ල උකහා ගන්නකොට එක්ක කාලය ගිහිල්ලා, එක්ක අමතක වෙලා ඔබ උනන්දු වෙන්න ඕන ඔබගේ ධර්ම ඥානය වැඩි දියුණු කරගන්න. පින්වතුනි, අපි සාකච්ඡා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට කුමක්ද කළේ කියලා එක පිළිබඳවයි. අපි එතෙන්දි සඳහන් කළා කෙටියෙන් මේ හිතේ ස්වභාවය මැන බැලීම
හිතේ ස්වභාවය තේරුම් අරගෙන එහි තිබෙන නරක සිතුවිලි අයින් කරලා හොඳ සිතුවිලි වලට කිසියම් ශක්තියක් දීලා එය තහවුරු කර ගැනීම තමයි සම්මා සම්බුද්ධත්වයේ කියලා. නිවන ගැන නිර්වචනයක් දෙන බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවකදී පෙන්වලා දෙනවා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා. එතකොට මේ ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලාවටපත් වෙන ස්වરૂපයේ හිතේ සම්පූර්ණ නැති කරලා දාන එක, ෂය කරලා දාන එක, විනාශ කරලා දාන එක තමයි නිවනේ ලක්ෂණය, නිවනේ ස්වરૂපය. එබඳු සිත නිවුණා කියලයි ඒ සඳහන් කළේ. එතකොට මේ හිතේම පිහිටන ධර්මතාවයක් හැටියට තමයි මේ නිවන අපිට තේරුම් ගන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එදා බුදු වෙන දවසේ ඒ දේම තමයි කළේ. අපි මීට පෙර ධර්ම සාකච්ඡාවලදී පටිච්ච සමුප්පන්න ධර්මතාවය සාකච්ඡා කළා. පංචස්කන්ධය සකස් වෙන හැටි ආයතන ඔස්සේ ඒ සම්පූර්ණ කෙලෙස් පරම්පරාව ඇති වෙන හැටි සාකච්ඡා කළා. මේක බුදුරජාණන් වහන්සේටත් අදාළයි. ඒ බුදුරජාණන් වහන්සේගේ මනසටත් අදාළයි. පින්නතුනි එදා බෝමැඩදී බුදුරජාණන් වහන්සේ ඒ කරපු විස්මිත කාර්යය හරියට අවබෝධ කරගත්තොත් ඒ තුලින් අපිට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙලා බුදුහාමුදුරුවෝ පිළිබඳ මහා ප්‍රසාදයක් ජනිත වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට, ඒ වගේම ධර්මයේ සාකච්ඡා කරන්නට අද අපි මාතෘකාව හැටියට තබා ගත්තේ ඔබ යමක් නිතර හිතන්නේද ඔබ එය බවට පත්වේ කියන එකයි. කියන්නේ අපි නිතර කල්පනා කරන්නේ කුමක්ද? අපේ චිත්ත වේගය ඒක බවට පත් වෙනවා. ඔබ හොඳට හිතලා බලන්න මේ මාතෘකාව ඇත්තද නැත්තද කියලා. ඔබ යමක් හිතන්නේද ඔබ එය බවට පත් වෙනවා. දැන් ඔබ නිතර කල්පනා කරොත් මේ දරුවන් ගැන, නිතර කල්පනා කරොත් රස්සාව ගැන, නිතර කල්පනා කරොත් කිසියම් ස්ථානයක් ගැන ඔබට හැමතිස්සෙම මේක මතක් වෙන ස්වරූපයක් නේද? නිින්දෙදිත් පේන්න පටන් ගන්නවා. නිදාගෙන ඉන්නකොටත් හීනෙන් පේන්න පටන් ගන්නවා ඔබගේ හිතේ වැඩිපුර බලපැවැත්වෙන ක්‍රියාවලිය. එතකොට ඒක තමයි හිතේ ස්වરૂපය. හිතට පුරුදු කරන්නේ යමක්ද ඒ දේ නිතර හිතින් මතුවෙනවා, වචන වලින් කියවෙනවා, ක්‍රියාවෙන් කරන්න පෙළඹෙනවා. මේක තමයි හිතේ ස්වરૂපය. මේක තමයි අපි අද සාකච්ඡාවට බඳුන් කරගත්තේ. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ මොකද්ද? අනබිසම්බෝධ බෝසතාණන් වහන්සේ හැටියට තමන්ගේ හිත කොටස් දෙකකට බෙදනවා. දෙවිදියකට මේ බෙදනවා. ඒකට කියනවා ද්වේදා විතක්ක. අපිට හැමෝටම විතර්ක තියෙන්නේ. අපේ හිතේ සිතුවිලි කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ ඔස්සේ ආරම්මණයන් අල්ලගෙන ඒ මත හදන අදහස් ටිකක්. යම් විතක්කේති තම් පපංචේති. මේ යම් වේදනා සංඥා මේවා අල්ලගෙන ඒ මත තර්ක විතර්ක හදා ඒකට ඇලෙන එක, ඒකට ගැටෙන එක තමයි අපි මේ ජීවත් වෙනවා කියලා සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව අත්තිකිලමතාන යෝගයත් හැරලා කාමසුකල්ලිකාන යෝගයත් හැරලා බොහෝ කලකට පෙර අත්තිකිලමතාන යෝගයත් හැරලා දැන් මධ්‍යම ප්‍රතිපදාව පූර්ණේ කරමින් යන අතරේ උන්වහන්සේ බෙදනවා උන්වහන්සේගේ හිත දිහා බලනවා. බලනකොට පේනවා මේ හිතේ හට ගන්නවා විවිධාකාර සිතුවිලි. මේ සිතුවිලි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් මේ හරි හොඳයි, එක කොටසක් නරකයි. බුදුහාමුදුරේ ඒක විස්තර කරනවා. අප්‍රමාදීව කෙලස් තවන වීරිය නිකන් නෙමෙයි බලන්නේ. මේ ධම්මෝප සංහිත හැඟීමේ මං කොහොමද මේ සංසාර විමුක්තිය ලබා ගන්න කියන දැඩි උනන්දුවෙන් හිත දිහා බලනකොට පේනවා මේ කාම විතර්ක කියන ඒවා හට ගන්නවා. කාමයට කැමැති, කාමයට රුචි, කාමයට අනුගත වෙන සිතුවිලි පහළ වෙනවා. එතකොට උන්වහන්සේ මේ කාම විතර්ක ගැන කල්පනා කරා.
මට මේ බුදුහාමුදුරුවන්ගේ වචන වලින්ම කියනවා නම් uppannෝ මේ අයං කාම විතක්කෝ මට කාම විතර්ක හටගත්තා. එතකොට උන්වහන්සේ දැක්ක අත්තව්‍යාබාදාය සංවත්තති. මේ කාම විතර්ක මගේ හිතසුව පිණිස තියෙන එකක් නෙවෙයි මට ආබාධ පිණිස පීඩනයේ පිණිසයි පවතින්නේ. දැන් බලන්න කාම විතර්කයක් ආවම මේ අඥානකමින් අපි විඳිනව වෙන්න පුළුවන්. හැබැයි ඒක බාධාවක්, පීඩනයක්. කාමේ විඳලි ඉවරනාම තමයි ඒකේ පීඩනය හොඳට දැනෙන්නේ. හැබැයි විඳින කොටත් ඒ පීඩනය තියෙනවා අපිට අවිද්‍යාවෙන් ඒක පේන්නේ නැහැ. අවිද්‍යාව නිසා පේන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ හැම තිස්සෙම සිහියෙන් පසු වෙච්ච නිසා උන්වහන්සේට පේනවා මේ කාම විතර්කය තමාට අහිත පිණිස පවතිනවායි කියලා. හොඳට මේ කියවල බලන්න අච්චරිය අබ්බූත ධම්ම කියන සූත්‍ර දේශනා මජ්ක්‍ධිම නිකායේ බෝසතාණන් වහන්සේ මේ තව්තිසා දිව්‍ය ලෝකයෙන් චුත වුනේත් මව් කුසට එන්න සිහියෙන්, මව් කුසේ ගත කළෙත් සිහියෙන්, මව් කුසෙන් පිටවන්නෙත් සිහියෙන් කියලා. එබඳු අසීමිත ආශ්චර්යමත් කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ නැහැ. ඒ අපේ බුදු පියාණන් වහන්සේ විතරයි, බෝසතාණන් වහන්සේ විතරයි. ඒ බෝසතාණන් වහන්සේ දැන් සිහියෙන් පසු වෙනවා කාම විතර්ක ඇති වෙනකොට. ඇති දැනගත්ත හිසනින්ම මේ පහළ වෙන කාම විතර්කය මගේ හිතසුව පිණිස තියෙන එකක් නෙමෙයි. ඒ වගේම පරව්‍යාබාධාය සංවත්තති. මට මේක ඇති වෙනකොට මගෙන් අනිත් අයට යහපතක් වෙන්න විදියකුත් නැහැ. අනිත් අයටත් වෙන්නේ අයහපතක්මයි. උභයව්‍යාබාධාය සංවත්තති. මටයි අනිත් අයටයි දෙගොල්ලටම මෙතන ඇති වෙන මම මෙතන කියලා පෙන්වුවේ මෙතන හිත තියනවා කියන එක නෙමෙයි, තමා කියන එක පෙන්වන්නයි. මේ චන්තානේ තුල මේ කාම විතරකේ ඇති වුණාම මටවත් කාටවත් මේක වැඩක් ඇති එකක් නෙමෙයි. පඤ්ඤා නිරෝධිකෝ මේක ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ එකක්. විඝාත පක්ඛිකෝ දුකට නැඹුරු වෙච්ච එකක්. ඊළඟට අනිබ්බාන සංවත්තනිකෝ නිවෙන්න තියෙන එකක් නන් නෙමෙයි මේ කාම විතරකය කියලා මේ අපේ බෝසතාණන් වහන්සේ තාම බුදු වෙලා නැහැ. හොඳට මෙනෙහි කරනවා. එතකොට මේ විදිහට මට හිතසුව පිණිසත් නැහැ, අනිත් අයට හිතසුව පිණිසත් නැහැ, දෙපක්ෂයටම දුක පිණිස තියෙන්නේ ප්‍රඥාව පිණිසවත් නෙමෙයි මේක පවතින්නේ කියලා මේ විදිහට සිහිපත් කරනකොට බුදුහාමුදුරු දැන් කියනවා බෝසතාණන් වහන්සේගේ අත්දැකීම අබ්බත්තං ගච්ඡති කාම විතර්කයේ සංසිඳිලා ගියා, නැති වෙලා ගියා කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විදියට මෙනෙහි කිරීමෙන්, මේ විදියට කල්පනා කිරීමෙන් uppannā වූ කාම විතර්කය නැති වෙලා යනවා. අවස්ථාවක් ගොඩ නැගිනවා කාම විතර්කයට නැවත පැන නොනගින්න. ඒ වගේම තමයි අර විදියට පියවි සිහියෙන් කෙලස් තවන උනන්දුවෙන් පසු වෙනකොට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ කෙලස් තවන උනන්දුවෙන් වීරියෙන් සිහියෙන් නුවණ පාවිච්චි කරලා හිත දිහා බලාගෙන ඉන්නකොට ව්‍යාපාද විතර්කය කියන්නේ ගැටීම් සහගත චින්තන රටාවල්, ඊළඟට හිංසාකාරී චින්තන රටාවල් එනකොට උන්වහන්සේ අර විදියටම යෝනිසෝ මනසිකාරය කළා. අර විදියටම ඥාන සම්ප්‍රයුක්ත හැඟීමකුන් බැලුවා. මොකද්ද මේක මට හිතසුව පිණිසත් නැහැ, අනිත් අයට හිතසුව පිණිසත් නැහැ, දෙපැත්තටම හිතසුව පිණිස නැහැ. මේක ප්‍රඥාව නැති කරන එකක්, මේක දුකට බර එකක්, නිවන තල්ලු කරලා එහාට කළ නැති කළ දාන එකක් කියලා එහෙම බලනකොට පින්නතුනි මොකද්ද බලලා තියෙන්නේ? ආදීනවය දැකලා තියෙනවා. උන්වහන්සේගේ හිත අර කාම ව්‍යාපාද විහිංසා කියන විතර්ක වලින් හිත නිදහස් වුණා කියනවා. මේ ද්වේදා විතක්ක කියන සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මම මේක බහුල කොට කරා. බෝසතාණන් වහන්සේ හැටියට මම මේක නිතර බහුල කොට ඉදිරිපත් කළා. ඒ කියන්නේ අපිට දැන් මෙතනින් තේරෙනවා අපේ බෝසතාණන් වහන්සේ අත්තකිලමතානුයෝගී අත්හැරලා මේක වැරදි කියලා මධ්‍යම ප්‍රතිපදාවට ආවනේ. ප්‍රතිපදාවට ආපු ගමන් උන්වහන්සේ මේ හැම ධර්ම කරුණක්ම අධ්‍යයනය කළා. දැන් ගොඩක් අය මම ප්‍රශ්නයක් ඔබගෙන් අහනවා. දැන් කතාවේ තියෙන හැටියට හැමෝම ඉදිරිපත් කරන හැටියට අපේ බෝසතාණන් වහන්සේ
29 අවුරුද්දක් සම්පූර්ණ වෙලා තව මාස දෙකක් ගිය තැන ඒ කියන්නේ ඇසළ පොයේ දවසේ රාහුල කුමාරගේ උපන්දිනේ දවසේ ගෙදරින් පිටත් වෙනවා. මේ ඊට පස්සේ ගිහිලා ගුරුවරු ආශ්‍රය කළා එයාගේ ඉගැන්වීම් සතර දුකට හේතුවක් නෙමෙයි දුක නිදහස් වෙන හේතුවක් නෙමෙයි කියලා උන්වහන්සේ ගිහිල්ලා පස්වග මහණුන් එක්ක එකතු වෙලා දුෂ්කර ක්‍රියා කරනවා. යම් කිසි මොහොතකදී තේරෙනවා මේක වැරදි වැඩක් මේකින් නිබ්බාන සංවත්තනිකයි අනාත්ත සංහිතෝ අනරියෝ දුක්ඛෝ අනරියෝ අනාත්ත සංහිතෝ කියලා තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මේ වෙනකොට උන්වහන්සේගේ සිරුර ඇටකටු ගොඩක් විතරයි. ඒ ප්‍රමාණයට මේ ශරීරය දුර්වල වෙලා මහා සත්‍යක සූත්‍රයේ සත්‍යකට බුදුහාමුදුරු එහෙම දේශනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒක අත්හැරලා ආහාර ගන්න පටන් ගන්නවා. ඔබ හිතනවද සාමාන්‍යයෙන් කියන්නේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා කියලා. ඒ කියන්නේ මේ දුෂ්කර අර කන්න බොන්නේ නැතුව ආදි වශයෙන් අපි උන්වහන්සේ රාජ්‍යගෙදරින් නික්මෙන දවස වන අවුරුදු 29ක් ගිහිල්ලා මාස දෙකක් ගිය තැන ඉඳන් සලකලා බලනකොට අවුරුදු 6 සම්පූර්ණ වෙන්න ඕන. අවුරුදු 35ක් ගිහිල්ලා මාස දෙකක් ගිය තැන. ඒ කියන්නේ 29 වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙන බෝසතාණන් වහන්සේගේ මැයි මාසේ පොය දවසට ඇසළ මේ 15ක පොය දවසට. එතකොට අපේ බෝසතාණන් වහන්සේ ගෙදරින් නික්ම යන්නේ ඇසළ මාසේ ඒ කියන්නේ ජුනි මාසේ නෙවෙයි ජුලයි මාසේ පොය දවසක. එතකොට එහෙම ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා නම් බුද්ධත්වයට පත් වුණා නම් මේ එතකොට 29 30 31 32 33 34 35 එතකොට අවුරුදු 35ක් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා නම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව සඳහන් වෙන්න ඕන 36 වෙනි අවුරුද්දේ මේ 35 වෙනි අවුරුද්දේ මේ ජුනි මාසෙට. දැන් මේ ගණන් හිලව් වල ඒ නිසා ප්‍රශ්නයක් තිබෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඔබ හිතනවාද උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අත්තර මොහොතේ ඉඳලා මේ ශාරීරිය පුෂ්ටිමත් වෙලා ආවිල්ලා අර බෝ මැඩ වාඩි වුණු මහා බෝධිසත්වයන් වහන්සේගේ ශාරීරිය පරිපූර්ණයි, ලස්සනයි, සුන්දරයි, මාස්සේ මේ විදිහට වැඩේ කියලා. එතකොට බලනකොට මේ ආහාර නොගෙන හිටපු කාල සීමාව එහෙම වුණාට උන්වහන්සේ මාස 4ක් 5ක්වත් ආහාර අඩුමතරමේ මාස 2ක්වත් ආහාර අරගෙන මේ බුදු සිරුර වැඩෙන්නට සලස්වන්න නැති. ඒකෙන් මම කියන්න උත්සාහ කරන්නේ පින්නතුනි උන්වහන්සේ මේ කියන පරිේශණය කියන්නේ මේ හිත කොටස් දෙකකට බෙදලා කාම විතර්ක හඳුනාගෙන ව්‍යාපාද විතර්ක හඳුනාගෙන ඊළඟට විහිංසා විතර්ක හඳුනාගෙන ඒ වගේ තියෙන භයානක බව දැකලා මේ විදියට හැම පරිේශණයක්ම කළේ අර මැදුම් පිළිවෙත සම්පූර්ණ කරන කාලේ. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. මේව හැම එකක්ම උන්වහන්සේ නැවත නැවත පුහුණු කළා මේ කාල සීමාව තුළ. අර ශරීරයේ සෝපත් වෙන ගමන් ආහාර අරගෙන. ඒකයි මට කියන්න උමලා තිබ්බේ. අපේ බෝසතාණන් වහන්සේ එදා බෝ මැඩ වාඩි වෙනකොට මේ කියන ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ හැම එකක්ම ඒ මොහොතේ සම්පූර්ණ කළා. දැන් මම මේක කියන්න හේතුව දැන් සාමාන්‍ය අපි භික්ෂුන් වහන්සේලා ගිහි වෙන ඔබ අවුරුදු ගාණක් මේ ධර්මයේ කියවනවා කියලා දෙනවා භාවනා කරනවා තාම අපි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගොඩක් අයට කියා ගන්න බෑ තේරෙන්නේ නැහැ ගලප ගන්න අමාරුයි. හැබැයි බෝසතාණන් වහන්සේ එදා තුන්යම ගත කරලා ඥාන තුන උපදවාගෙන සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනකොට මේ අපි කවුරුදු ගාණක් තිස්සේ කියවන කොහොම දේවල් උන්වහන්සේට අවබෝධ වුණා ඉතින් ඔක්කොම අවබෝධ වුණා. උන්වහන්සේ නැවත අර සති 7ක් ගත කරමින් කරේ අවබෝධ වෙච්ච දේ නැවත නැවත සිහිපත් කිරීම විතරයි. ඉතින් මේ ඒ නිසා බුදුම ආශ්චර්යයක් ඔය විශේෂයෙන් දැනගන්න ඕන අපි සම්මා සම්බුද්ධත්වය උපත පිරිනුවම් පෑමුණු වෙසක් පෝය කියනකොට අත් දෙක එකතු කරලා සාදුකාර දුන්නට හරියන්නේ නැහැ. බුදුනේ කොහොමද කියලා.
බුදු වෙන්න බුදුරජාණන් වහන්සේ මොන වගේ මානසික පරිසරයක් සකස් කරගත්තද කියලා බුදු වෙන හැටි ධර්මානුකූලව විවරණය කරගන්න අපිට හැකියාව තියෙනවා. එතකොටයි නියම බුදුහාඳුරෝ පේන්නේ. එතකොටයි නියම බුදුහාඳුරෝ අර කරපු වික්‍රමය හොඳට තේරෙන්නේ. සහ අපිටත් මේ කියන කාරණා කරගන්න පුළුවන් කිසියම් ආකාරයක හැඟීමක් එනවා පින්වතුනි. එතකොට ඒක කරලා බලන්න. ඒකට හොඳ ඥානයක් තියෙන්න ඕන. මේ කරුණු ගලපලා ධම්මං උපපරික්කති ධර්මය හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන Taman තුලින්. ඒකයි මට එතෙන්දි මතු කරන්න ඕනුනේ අපේ බුදු බෝසතාණන් වහන්සේ දැන් මේ Tamanගේ හිතේම වර්ගීකරණයක් කරනවා. අපි කවද්ද හරි කරලා තියනවද මේක? සමහර අය කරලා තියෙන වෙන්න පුළුවන්. මේක භාවනාවක්. ඔය මේ ආනාපාන සතිය හැමදාම කරලා අසාර්ථක වෙන බවක් පේනවා නම් කිසිම දියුණුවක් නැහැ කියලා ඔබට දැනෙනවා නම් විවිධ ධර්ම කාරණා ඔස්සේ මනස අධ්‍යයනය කළ බලන්න. මෙන්න එක ක්‍රමයක්. ඔබ වාඩි වෙලා යම්කිසි තැනක මූලික වශයෙන් ඔය කායික මානසික පරිසරය සකස් කරගෙන හිත දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට පේන්න ඕන මේ විතර්ක වර්ග ටික විතරයි. සමහර විට අකුසල විතර්ක, කාම, ව්‍යාපාද, විහිංසා කියන ඒවා නොපෙනෙන්නම පුළුවන්. ඒ තරම් හොඳට සිත සකස් වෙලා ඇති. නමුත් ඊට එහා විතර්ක වර්ගයක් මේ දේශනාවේදීම කියනවා. ඒව බලන්න. බලනකොට ඒවා හොඳයි නම් ඒවා දියුණු කරන්න. කාම විතර්ක නම් ඇවිල්ලා තියෙන්නේ. මේ කාම විතර්කය අත්ත්ව්‍යාබාදාය, පරව්‍යාබාදාය, උභයව්‍යාබාදාය, පඤ්ඤා නිරෝගීතා, විඝාත පක්ඛිකා, අනිබ්බාන සංවත්තිනිකෝ. මේ නිවනට පක්ෂ නෑ මේක. දුකට බරයි මේක. ඥානය මොට කරලා දානවා මේකෙන් කියලා ඊ ආදීනවේ දකින්න. ඒක හොඳ පුහුණුවක්. ඒ භාවනාවේදී කරන පුහුණුව එදිනෙදා කතා කරනකොට, ක්‍රියා කරනකොට, ජීවත් වෙනකොට නිරන්තරයෙන්ම ගලාගෙන එනවා හිතට. ඒකයි භාවනා කරන යෝගාවචරයෙකුට තියෙන්න ඕන සමාජي හැසිරෙනකොට ඔය භාවනාවේ සාරය එන්න ඕන. හැබැයි අවාසනාවකට අද මේක මම පිළිගන්නවා කියන එක නෙවෙයි. සමහර අය චෝදනා කරනවා භාවනා කරන අයට තමයි වැඩිපුර ආසා තියෙන්නේ කියලා. භාවනා කරන මිනිස්සු ඔන්න ක්‍රෝධ කරනවා, වෛර කරනවා, ගහ ගන්නවා, බැන ගන්නවා කියලා එහෙම කියනවා. මම ඒක පිළිගන්නවා නෙමෙයි. මොකද භාවනා කරන අයට භාවනා නොකරන අයගේ හිත තුල කිසියම් ආකාරයක අමුතු අදහසක් ගොඩනගා ගන්නවා. ඒක මං හරි කියන්නේ නැහැ. ඒක වැරදි. නමුත් මම මේගොල්ලෝ චෝදනා කරන කාරණෙත් යම්කිසි ඇත්තකුත් තියෙනවා. මොකද හේතුව භාවනා කරන අය සමහර අය භාවනා කුෂන් එකේදී විතරයි ඒ දේ කරන්නේ. ඒක කතාවේදී, ක්‍රියාවේදී, එදිනෙදා විවහාරයේදී උපයෝගී කරගන්න දන්නේ. ඔන්න දැන් ඔබට හොඳ භාවනාවක් මතු වුණා. ඒ තමයි වාඩි වෙලා තමන්ගේ හිත බෙදන්න බෝසතාණන් වහන්සේ බෙදුවා වගේ. මොනවටද? අකුසල විතර්ක, කුසල විතර්ක කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී කියනවා යඤ්ඤ දේව භික්ඛවේ භික්ඛු බහුල මන විතක්කේති අනුවිචාරේති තත නති හෝති චේතසෝ. මේ කියන්නේ මොකද්ද මහණෙනි? යම් යම් විතර්කයක් බහුල කොට, වැඩි කොට, නැවත නැවත ඉපදෙන්න, ක්‍රියාත්මක වෙන්න හිතේ සූදානම් කරලා තියෙනවා නම්, එහෙම කරන්න අරිනවා නම් ඒ දේ තමයි නැවත නැවත හිත නැමුරුවන්නේ දෙයට. එතකොට අපි කාමයට නිතර හිත පුරුදු කරනවා නම් සින්දු අහමින්, නටමින්, ගයමින්, ටෙලිනාට්‍ය බලමින්, ෆිල්ම් බලමින්, ක්‍රෝධ සහගත දේවල් අහමින්, බනින දේවල් අහමින්, හිත කාමයට බර වෙන දේවල්ම නම් නිතර බලන්නේ, නිතර අහන්නේ, නිතර කරන්නේ හිත නැඹුරුවන්නේ ඒකටයි. ඊළඟට තරහ හිතෙන දේවල් නම් නැවත නැවත බලන්නේ හිත තරහත් එක්ක නිතර ක්‍රියාත්මක වෙනවා. යාළුවෙක් බවට පත් වෙනවා. ඕනම දෙකින් කේන්ති ගන්න පටන් ගන්නවා. ඊළඟට හිංසාවට නම් හිත නැඹුරුවන්නේ ඒක තමයි බලපෑත්තන්නේ. ඒකනේ දැන් එක මිනිස්සෙක් මැරෙනවා ඇක්සිඩන්ට් එකකින්. ඊළඟ සැරේ ඒ මිනිස්සයාට ඒ මරණ හැටි දැක්කා. අපි හිතමු කේන්තියේ ශනික කේන්තිය වෙලා කාට හරි ගහලා මැරුවා කියලා, සතෙක් මැරුවා කියලා. ඒ මිනිස්සයාට ඊළඟ සැරේ ඔපචුනිටි එකක් ආවොත් තව කෙනෙක් මරන්න අමාරු නෑ මුල් සැරේ තරම්. එහෙම දෙන්නෙක් තුන් දෙනෙක් මරනකොට ඒ මිනිස්සයාට පුළුවන්. එක හොරකමක් කළොත් ඊළඟට හොරකම් කරන්න ලේසි. එක සැරයක් කාමයේ හැසිරුණොත් එහෙම ඊළඟ සැරේ ඒක ආපහු තිබුණා නම් හොඳයි නේ කියලා හිතෙනවා. ඒ තමයි කාමයට හිත නැඹුරු
බෝසතාණන් වහන්සේ බුදු වෙන්න කරුණු සම්පූර්ණ කරද්දි මේවා තමයි පින්වතුනි අධ්‍යයනය කළේ. බලන්න කොච්චර විස්මිත දෙයක්ද උන්වහන්සේ කළේ තමන් තුළ. මේක කාටවත් පිරුන්නේ නැහැ. මේක උන්වහන්සේ තනියේ ඇතුලේ කළේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ද්වේදා විතක්ක සූත්‍රය තුල තමන් වහන්සේ කරපු දේ අපිට ප්‍රකාශ කරන ඊටාම ලස්සනට. මම හිතවිලි වර්ග දෙකකට බෙදුවා. මෙන්න නරක සිතුවිලි මෙහෙමයි. මෙන්න හොඳ සිතුවිලි මෙහෙමයි. අපි තාම හොඳ සිතුවිලි ගැන කිව්වේ නැහැ. නරක සිතුවිලි මේවයි කියලා උන්වහන්සේ කිව්වා. ඒකට උදාහරණයක් දෙනවා මේ සූත්‍ර දේශනාවේ. මේ මොකද්ද මේ හොඳට පහළ තියෙන දවසක හොඳට වගා කරලා තියෙන කුඹුරක් මැදින් ගොපලු ළමෙක් හරක් ටික අරන් යන්න තියනවා කියලා හිතන්න. දැන් මේ හොඳට ගෝයන් හරි එළවලු හරි මිනිසුන්ගේ ආහාරයට ගන්න දෙයක් මැදින් හරක් ටික අරන් යන්න තියෙනවා. දැන් මේ හරක් ටික මෙහෙම අරන් යන්න තියෙනකොට ගොපලු කොල්ලා හොඳට කල්පනා කරන්න ඕන, විමසිලිමත් වෙන්න ඕන. මේ එක හරකෙක් හරි මේ ගොයමට හෝ එළවලු පාත්ති වලට පැනලා මේ භෝග කන්න පටන් ගත්තොත් එහෙම මට ලොකු හානියක් වෙනවා. මට වන්දි ගෙවන්න වෙනවා, මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. ඊළඟට මහා දෝෂාරෝපණයකට නතු වෙන්න වෙනවා. මම හිරේ වුණත් විලංගු වුණත් වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගොපලු කොල්ලා ඉතාම ප්‍රවේශමේ හැම හරකෙක් දිහාම හැ ගහගෙන කෑ ගහගෙන කෝට්ටු අරන් සමහර විට පහර දෙමින් අර හරක් ටික ඒ අදාළ පාර දිගේ දෙපැත්තට පනින්න දෙන්නේ නැති වෙන අරගෙන යන්න ඕන. අන්න ඒ වගේ මහණෙනි මම අනබි සම්බෝධ බෝසතාණන් වහන්සේ හැටියට තාමත් බුදු නොවුණු එහෙත් ඒ සඳහා උත්සාහ කරන බෝසත්වයන් වහන්සේ හැටියට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වර්ග තුන තිබුණොත් මේක අනිවාර්යයෙන්ම මම නිවනින් අයින් කරන, දුකට හෙළන, ප්‍රඥාව දුර්වල කරනවායි කියලා උන්වහන්සේ ඊටාම පරිස්සමින් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තෝරා බේරගෙන අයින් කරනවා. නැවත එනවා, නැවත අයින් කරනවා, නැවත එනවා, නැවත අයින් කරනවා. හරියට අරයට මෙහාට පයින්න හදනවා හරක් කෝට්ටෙන් ගහලා රැළට තල්ලු කරලා පාරෙම තියාගෙන ගියා වගේ බෝසතාණන් වහන්සේ මේ සිතිවිලි වලට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. මේ සබ්බාසෝ සූත්‍රයේ උගන්වන ආශ්‍රවයන් ගැන කියනකොට මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන ක්‍රම 7ක්. ඒකෙන් එකක් තමයි පින්වතුනි මේ විනෝදනා පහතබ්බා. මේ ඇතිවෙන ආශ්‍රවයන් අකුසල තත්වයන් හිතේ බල පැවැත්වෙන්න දෙන්නේ නැතුව, ඒකට තමාව නතු කරගන්න දෙන්නේ නැතුව ටක් ගාලා ඉක්මනට මේ ටික අයින් කරලා දානවා. බෝසතාණන් වහන්සේ ඒක කළා හරියට ගොපල්ලගේ කොළුවගේ උපමාව අරගෙන වාගේ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මෙසේ අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් උන්වහන්සේ තමන්ගේ හිත දිහාම බලාගෙන ඉන්නකොට uppajjati nekkhamma vitakko සෝ එවං පජානාමේ මම මෙහෙම කෙලස්තවන වීරියෙන් මගේ හිත දිහා බලාගෙන ඉන්නකොට මට පේනවා නෙක්ඛම්ම විතර්කය, මේ අත්හැරීම පිළිබඳ මේ විතර්ක පහළ වෙනවා. මේ සිතේ තිබෙන බැඳීම් ටික අත්හරින්න ඕන. මේක අත්හැරීම තමයි සැනසීම කියන අදහස පහළ වෙනවා. ඒක පහළ වෙනකොට උන්වහන්සේ ඒක හරියට දැක්කා. ඒ දැකලා මේක Tamanට හිංසා පිණිසත් නැහැ, අනිත් අයට හිංසා පිණිසත් නැහැ. ඒ වගේම දෙපැත්තටම හිංසා පිණිස නෙමෙයි. මේක න උභයව්‍යාබාදාය සංවත්තති. මේක ප්‍රඥාව වැඩි කරනවා. මේක අවිඝාත පක්ඛිකෝ. මේක දුකට හෙළන එකක් නෙමෙයි. මේක නිබ්බාන සංවත්තනිකයි. නිවීමට පක්ෂපාතී සිතුවිල්ලක් කියලා දැනගෙන එහෙම හිතනකොට අර පින්නතුනි නෙක්ඛම්ම සංකල්පය නැවත නැවත සනිටුහන් වෙන්න පටන් ගත්තා. තහවුරු වෙන්න පටන් ගත්තා. ගොඩාක් වෙලා මේ නෙක්ඛම්ම සිතුවිල්ල හිතේ තියෙන්න පටන් ගත්තා. දවස පුරාම තියෙන්න පටන් ගත්තා. රාත්‍රී කාලෙත් තියෙන්න පටන් ගත්තා. ඒ හිතන්න ඒ ගැන දිගට ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා කියලා තමන්ගේ හිත දිහා ඊටාම හොඳින් බලාගෙන ඉන්නකොට පෙනිච්ච දේ බෝසතාණන් වහන්සේ ගැන බුදුහාමුදුරු කියනවා. ඊළඟට මේ විදියටම උන්වහන්සේ
ප්‍රකාශ කරනවා සමහර වෙලාවට මෙහෙම මේ කාම විතරක විතරක් නෙමෙයි ව්‍යාපාද විහිංසාව විතර්ක ගැන විමසනකොට නෙමෙයි මේ නෙක්ඛම්ම විතක්කය අනිත් මේ අව්‍යාපාද අවිහිංසා විතර්කත් බලනකොට උන්වහන්සේට කායික වෙහෙසක් ඇති වුණා. මානසිකව මෙහෙම අධ්‍යයනය කරනකොට අපිටත් වෙහෙස වුණා. දැන් පැයක් පමණ භාවනා කරලා ඔබට හරි වෙහෙසක් දැනෙනවා ඇති. දවසක රිට්‍රීට් එකකට සහභාගී වුණොත් සිල් වැඩසටහනට දැන් හෙට සහභාගී වෙයි පන්සලේ. ටිකක් වෙලා ඒ අධ්‍යයන කටයුතු මනස මෙහෙවනකොට වෙහෙසක් එනවා පින්වතුනි. බෝසතාණන් වහන්සේ මෙතෙන්දී ඒ වෙහෙස දිහා ඊටාම් හොඳ සිහියෙන් නුවණින් බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට උන්වහන්සේට නැවත අර මේ ආරද්ධ වීරිය හටගත්ත නුවණ පහළ වුණා. හොඳ දෙයක් මතක තියාගන්න. අපි කායිකව වෙහෙස වෙලා ඉන්නවනම් මානසිකව වෙහෙස වෙලා ඉන්නවනම් ඒ වෙහෙස නිවා ගන්න පුළුවන් නැවත හිත යොමු කිරීමෙන්. මං හිතන්නේ හැබැයි සාමාන්‍ය කෙනෙකුට ඒ දේ ඒ විදිහටම කරගන්න පුළුවන් වේද කියලා. මේක බෝසතාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ කරපු දෙයක් මිස මේ රහතන් වහන්සේලා කරන දෙයක් මිස අනිත් අයට කරන්න පුළුවන් කියලා. නමුත් අපි කරුණ තේරුම් ගමු. බෝසතාණන් වහන්සේගේ කලාන්තභාවය ශාරීරික වෙහෙස පවා උන්වහන්සේට නැති වෙලා ගියා කියනවා. එතකොට නෙක්ඛම්ම සංකල්පය පහළ වුණාම ඒකේ ආනිසංසය දැකලා උන්වහන්සේ ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. අව්‍යාපාද කියලා කියන්නේ මෛත්‍රී චිත්තය. පහළ වුණාම මෛත්‍රී චිත්තය නිබ්බාන සංවත්තනිකයි කියලා නිවනට පක්ෂයි කියලා දුක කෙලවර කරන එකක් ප්‍රඥාව වඩවන එකක් කියලා තේරුම් අරගෙන දැකලා ඒක වැඩෙන්න ඇරියා. ඊළඟට කරුණාව මේ අවිහිංසා සංකප්පය කරුණාව මත උනා. එතකොට මේ හොඳ පැත්තේ සිතුවිලි පහළ වෙනකොට ඒක දැකලා එහි ස්වභාවයේ ස්වરૂපය දැකලා ආනිසංසය දැකලා උන්වහන්සේට පුළුවන්කම ඒ විදිහට හිත අරගෙන යන්න. ඒකෙදිත් උන්වහන්සේ කියනවා මේ විදිහට මේක නැවත නැවත කරන්න පටන් ගත්තා උන්වහන්සේ. මොකද්ද? නෙක්ඛම්ම සංකප්පය මෛත්‍රිය කරුණාව කියන මේ හොඳ විතර්ක ටික නැවත නැවත කරන්න පටන් ගත්තට පස්සේ උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ඒ තුලින් අර මේ කාම විතර්ක මේ ව්‍යාපාද විහිංසා විතර්ක කියන පැන නගින අවස්ථා අඩු කරන්න. ඒක අයින් කරලා දාන්න පුළුවන්කම ලැබුණා. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ හරියට ඒක උදාහරණයකින් පෙන්වුවොත් එහෙම උන්වහන්සේට හරි සුවයක් දැනුණා. දැන් මේ නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය කියන්නේ අත්හැරීම පිළිබඳ කැමැත්ත, මෛත්‍රිය, කරුණාව කියන එක හොඳට තමන්ගේ හිතේ උද්දීපනය වෙනකොට, ප්‍රකාශනය වෙනකොට, දකින්නකොට උන්වහන්සේට පුදුම සහැල්ලුවක් දැනෙනවා. කිසිම බරක් නැහැ. සහැල්ලුයි හරි. හරි ඒක උපමාවකින් කියනවා දැන් අර ගොයන් කපලා එළවලු කඩාගෙන ගිහිල්ලා ඒ වගාවේ සම්බන්ධයෙන් ගොවියාගේ තිබෙන බැඳීම් ඉවරයි. එතකොට යම් තැන්වල අමු එළවලු තියෙනවා. ඒ වුණාට ගොවියගේ අවධානය නැහැ. ගොවිය ඇතෑරලා තියෙන සත්තු කෑවට කමක් නැහැ කියලා. ඒ වගේ කාලෙක දැන් අර ගොපලු කොළුවා හරක් ටික දක්කගෙන යනවා. අනේ මේ කොළුවට පුදුම නිදහසක් තියෙන්නේ. අර දැන් හරක්ට ගහන්න ඕනේ නැහැ. අරහෙට මෙහා පැන්නත් කමක් නැහැ. මේ පැත්තට පැන්නත් කමක් නැහැ. ඒ කොළුවා ඒ හරක් ටික නිදහස් කරලා ඒකේ ආයෙම මේ ඉන්නවා. ඒ කොළුවට එකම දේ තමයි විමසන්න තියෙන්නේ. මගේ හරක් ටික රැළෙන් පැනලා වෙන කොහේ හරි යයි දෙක්කෙනෙක් දෙන්නෙක් කියලා ඒ අවදානෙන් ඉන්න එක විතරයි. ගහක් මුල වාඩිලා ඕන තරම් කණ්ඩ නිදහස්සිත. මේවා කෑවට ගොවියෝ මට බනින්නේ නැහැ. මට වන්දි ගෙවන්න වෙන්නේ නැහැ. මාව හිරේ විලංගුවේ දාන්නේ නැහැ කියලා ඒ නිර්භය භාවය නිසා පුදුම සැහැල්ලුවකින් තමන්ගේ හරක් ටිකට ආහාර ලබා දෙන්න කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ කියනවා නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය මෛත්‍රිය, අවිහිංසා සංකප්පය කරුණාව කියන මේ සිතුවිලි පැන නැගුණම පුදුම සිසිලසක් ඇති වුණා. පුදුම දෙයක් වුණා. ආරද්ධං කෝපන මේ බික්කවේ විරියං අහෝසින් අසල්ලීනං. ඒ සැහැල්ලුව මත අපේ බෝසතාණන් වහන්සේට ප්‍රකට වුණා සිව් ආකාර වූ වීරිය පැන නැගුණා කියලා. සිව් ආකාර වීරිය කියන්නේ සංවර, ප්‍රහාණ, භාවනා, අනුරක්කන කියන විදියට
මේ අකුසල් ධර්ම එන්න තියෙන ඉඩකඩ උන්වහන්සේ වහලා තියෙන. සංවරය කියන්නේ ඒකට. අපි මේ සීල සංවරය කියලා සිල් සමාදන් වෙනවා කියන්නේ මේ සමාදන් වන මොහොතෙන් පස්සේ අකුසල පාපකාරී සිතුවිලි වාචසික කායික ක්‍රියාවලින් එන්න ඉඩකඩක් තියෙනවා නම් ඒක වහලා දාන. ඒකට තමයි සංවරය කියන්නේ. මේකම තමයි සම්මා වායාමයේ පළවෙනි කොටස. මොකද සම්මා වායාමයේ පළවෙනි කොටස කියන්නේ අනුප්පන්නානං වා අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති පග්ගණ්ණාති පදහති. ඒ කියන්නේ මොකද්ද? තාමත් ආපු නැති පාපකාරී අකුසල දේවල් නොෙන්නට ක්‍රියා කරන එක. ඒකට තමයි සංවර කියලා කියන්නේ. එතකොට ඔබ මේ රකින්න පංචශීලය හෙට ගන්නවා නම් අෂ්ටාංග සීලය, එහෙම නැත්නම් දස සීලය වෙන්න පුළුවන්, සාමණේර සීල වෙන්න පුළුවන්, උපසම්පදා සීල වෙන්න පුළුවන්. මේ ඔක්කොම සීලේ අරමුණ තමයි ඉදිරියට එන්න තියෙන අකුසල තත්වයන් වළක්වන්න මේ වැටක් ගහන එක, બ્લોක් එකක් හදන එක. සීලය එක අරමුණක් ඕක. එතකොට බුදුහාමුදුරන්ට තේරෙනවා ආරද්ධ විරියං අසල්ලීනං ඊටාම ශක්තිමත් ලෙස තමන්ගේ හිතේ ගොඩනැගිලා තිබෙනවා අකුසල ධර්ම නොපැන නගින්නට හේතු වෙන වීරියක් ගොඩනැගිලා තියෙනවා. ඊළඟට සංවර ප්‍රහාණ මොනෝhari ආවොත් අර නෙළුම් කොලේ වගේ ආපු ගමන් ලිස්සලා යන්න විදියට හිත සකස් වෙලා තියෙන්නේ. ප්‍රහාණය වෙනවා ඉක්මනට. මොකද ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. වීරියෙන් නුවණින් සිහිය ඒ තුන පිහිටුවාගෙන තියෙනවා. ඊටාම හොඳට දෙවනි වීරිය. ඊළඟට භාවනා තමන් අර ලබාගත්තා වූ නෙක්ඛම්ම සංකප්පේ මෛත්‍රිය කරුණාව කියන එක හොඳට ඇති කරගෙන තියෙනවා. එය අනුරක්කන. එය නිතර බහුල කොට කරනවා. අන්න දැන් මේ චතුරංග සමන්නාගත වීරයෙන් සමන්විත බෝසතාණන් වහන්සේ දැන් උපට්ඨිතා සති අසම්මුට්ටා සිහියක් පිහිටව ගත්තා. මුලා වෙන්නේ නැහැ ආපහු. මුලා වෙන්නේ නැති, විකල් වෙන්නේ නැති සම්මා සතිය හරියට පිහිටුණා. පස්සද්ද කායෝ අසාරද්දෝ. දැන් කය කියන එක තමන්ගේ ශරීරය ඉතාම හොඳට සුවපත් වුණා. සැහැල්ලු භාවයටපත් වුණා. සමාහිතං චිත්තං ඒකග්ගං. හිත සමාධිගත වුණා. එකම අරමුණකට ආවා. දැන් හිත සුවපත් වෙලා. සෝකෝ අහං බෙක්කේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. යන්න ඒ ලක්ෂණ ටික ඒ විදියට දකින්නකොට උන්වහන්සේට කාමයෙන් තොර මේ අකුසල ධර්ම වලින් අයින් වෙලා හට ගන්නා වූ විවේක සහිත මේ විචාර සහිත විතක්ක සහිත විවේකයේ පීති සුඛය ඇති පළවෙනි ධානයට උන්වහන්සේ සමවැදුණා. මේ මොන වෙලාවේද? මේ බෝ මැඩදී. දැන් එතකොට අපි එක ධර්ම පරයයකින් ඉගෙන ගන්නවා. උන්වහන්සේ අහලා ඇති එදා දඹගහ යට පොඩි ළමෙක් වෙලා ඉඳිද්දී ලබාගත්තා වූ ධාන සමාධිය වෙන්න ඕන මජ්ක්‍ධිමා පටිපදාව. ඒක එතන කාමයේ සම්මුහිත කාමූපසංහිත සතුටක් නෑ. ඒක වෙන්නේ නැති නිවන් දකින්න මාර්ගය කියලා උන්වහන්සේ හිතුවයි කියලා. තව තැන්වල වෙන දේවලුත් තියෙනවා. ඉතින් මේ එක ධර්ම පරයයක් බුදුරජාන් වහන්සේ කියන්නේ උන්වහන්සේ පළවෙනි සමාධියට සමවැදුණා. ඒ වගේම දෙවෙනි සමාධියට සමවැදුණා. තුන්වෙනි සමාධියට සමවැදුණා. හතරවෙනි සමාධියට සමවැදුණා. ඊට පස්සේ ඔබ දන්නවා උන්වහන්සේ යොමු කළා උන්වහන්සේගේ සිත මේ තමන් වහන්සේ මේ මීට පෙර හිටියනම් මොන වගේද හිටියේ, මොන නමකින්ද පෙනී හිටියේ කියලා එකේ භවයක් නෙමෙයි, භව දෙකක් නෙමෙයි, 10ක් නෙමෙයි, 100ක් නෙමෙයි, 1000ක් නෙමෙයි, ලක්ෂයක් නෙමෙයි, විශාල ප්‍රමාණයකින් ඒක කියන්නේ අනේක විහිතං පුබ්බේ නිවාසානුස්සති ඥානං අනුස්සරති. විවිධාකාරයෙන් පෙරවිසු තමන්ගේ කඳ පිළිවෙල කමේ ස්කන්ධ ස්වභාවය මෙනෙහි කළා. උන්වහන්සේ ඒක ගොඩක් අය අහනවා දැන් එහෙම පෙර කෙනෙක් හිටියේ නැත්තම් මේ ඇයි එහෙම හිතන්නේ, ඊළඟට එතන මේ කොහොමද එහෙම කරේ? එතකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනි උගන්වලා තියෙනවා අපිට පංචස්කන්ධ විභාගයේදී ඔබගේ අතීතය හිතන්න. දැන් ඔබගේ අවුරුදු 10 එහෙම නැත්තම් විශ්වවිද්‍යාලය අවුට් වෙනකොට එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහපු හැටි හිතන්න. ඔබ දැන් මේ වර්තමාන මොහොතේ හිතන්නේ හිතේ හටගත්ත චින්තන ටිකක් විතරයි එතන. රූපමය අත්දැකීමක්
වේදනා සංඥා සංකාර විඥාන නාම රූප ටිකක් විතරයි ඔබ දැන් මෙනෙහි කරන්නේ. දැන් බෝසතාණන් වහන්සේ අපි හිතමු වෙස්සන්තර ආත්මභාවය ගැන සිහිපත් කළා කියලා. එතකොට උන්වහන්සේට ඒක අතීත රූපමය නාම රූප අත්දැකීමක් විතරයි. උන්වහන්සේ එතන ඇලුන්නේ නැහැ. මමම තමයි එතන හිටියේ. මම තමයි අර කලේ කියන එක නෙමෙයි වර්තමාන මොහොතේ බෝ බැඳේ ඉඳන් උන්වහන්සේ හිතුවේ අසවල් තන අසවල් නමින් මම ඉපදිලා හිටියා. ඒ රූපස්කන්ධ ගොඩක් ආයතන ගොඩක්. ඒ ආයතන මෙන්න මෙහෙමයි අනිත්‍යතාවයටපත් උනේ. මෙහෙම තමයි එතන සිද්ධ වුනේ කියලා ඒ අතීත අත්දැකීමක් වර්තමාන මොහොතේ නාම රූප වශයෙන් තමා මෙනෙහි කරා. ඒ විදිහට තමන්ගේ පෙරවිසූ කන්ද පිළිවෙල සිහිපත් කළා. කොහොමද එහෙම කළේ? මොකක්ද උන්වහන්සේට කරන්න පුළුවන් කම ලැබුණේ ඇයි එහෙම? ඒක තමයි සමාධිය. සමාධියට හතරවෙනි ධානයට සමවැදිලා තමයි උන්වහන්සේ ඒක කළේ. ඒ හිත ගැන ඔබ දැනගන්න ඕන. ඒ හිත ගැන ධර්මයේ විස්තර කරනවා වේදා විතක්ක සූත්‍රයේ සහ වෙනස් සූත්‍ර රාශියක. ඒ වෙලාවේ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ලේශේ මුදුබූතේ කම්මනීයේ ටිතේ ආනෙන්ජප්පත්තේ. මේ වචන ටික හරි වැදගත් පින්නතුනි. මේ වචන ටික දවසක් වුණත් විස්තර කරන්න තරම් ඊටාම ගැඹුරුයි. ඒ තරම් මේ සමාධි සිතේ ස්වરૂපය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සමාධියට සමවැදුනම හතරවෙනි ධානයට සමවැදුනම ඒ සමාධි සිතේ ස්වરૂපය. හැබැයි මෙහෙම එකක් හිතා ගන්න ඕනේ. එක සැරයක් මේ සමාධියට සමවැදුනම ඒ කියන්නේ සියලු අංග ධාන සම්පූර්ණ කරලා පළියටම මේ කරුණු ඔක්කොම පහළ වෙන්නේ නැහැ. ඒක නැවත නැවත කරන්න ඕන. මතක තියාගන්න ඔබ නැවත නැවත යමක්ද කරන්නේ හිතින් ඒ දේ පුහුණු වෙනවා. බහුල කොට කරනකොට ඒකේ යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්දා ඒක තමන්ගේ යහනාවක් බවට ඊටාම නිපුණතාවයටපත් වෙනවා. ඒතකොට අපි බලමු මේ මොකද්ද කියන සමා ඒවං සමාහිතේ චිත්තේ. මෙහෙම සමාධිගත වුණු හිතේ කොහොම සමාධිගත වුණ සිතේද අර පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය ඔස්සේ ඒ විදියට ඒ ධානය හැම උපදවාගත්තේ කොහොමද? මේ නෙක්ඛම්ම සංකප්පය අව්‍යාපාද සංකප්පය අවිහිංසා සංකප්පය කියන ඒවා මතුවෙනවා දැකලා ඒක කාටවත් හිංසාකාරී දෙයක් නෙමෙයි. මේක අකුසලයේ මිදුණු තත්වයක්. මේක ප්‍රඥාව වර්ධනය කරන එකක්. දුකට එරෙහිවන එකක්. නිර්වාණ සංවත්තන එකක් කියලා හොඳට මනමින් දැනගෙන ඒක නැවත නැවත සිහිපත් කරනකොට තමයි උන්වහන්සේට චතුරංග සමන්නාගත වීරිය හොඳට දැක්කලා ඒක දියුණු කරලා ඊළඟට සිහිය පිහිටුවාගෙන අන්න එහෙම තමයි අර සමාධි ලබා ගත්තේ. එතකොට ඒ සමාධි සිත එක සැරේ ඩොග් ගාලා වැටෙන එකක් නෙමෙයි. ගොඩක් අය හිතනවා සමාධිය කියන්නේ මෙහෙම කර කකුල් හොල්ලන්න එපා කියනවා සමහරු භාවනා කරනකොට සමාධිය කැඩෙයි කියලා. නැගිටින්න එපා කියනවා. එහෙම සමාධිය කියන්නේ මේ උලක් උඩ තියලා තියෙන බෝලයක් වගේ එකක් නෙමෙයි. සමාධිය කියන්නේ අවබෝධය මත වීරිය වැඩිවීමෙන් සිහිය දියුණු කිරීමෙන් අවබෝධයෙන් ලබන එකක්. ඒක මේ දුවනකොට උනත් ඕනනම් කෙනෙකුට ලබන්න පුළුවන්. ඇවිදිනකොට ලබන්න පුළුවන්. කතා කරද්දි සමාධිගත වෙන. ඒකනේ ඔය බණහද්දි සමහර අය සෝවාන් සකෘදාගාමි රහත් වෙන්නේ දාරුචීරිය වගේ විතා ශ්‍රේෂ්ඨයි රහත් වෙන්නේ හිටගෙන ඉඳිද්දි මේ සමාධි ඉක්මනින් වැඩෙනවා. ඒ ධාන ස්වરૂප සමාධි ලක්ෂණ වැඩෙනවා. ඒ නිසා මේ ධානය කියන්නේ එහෙම නැති වෙන එකක් නෙමෙයි. ඒකට පංච නීවරණ පහළ වෙන්න ඕනේ නේද? එතකොට පංච නීවරණ පහළ වෙන්න තරම් හිත බොළඳ වෙන්නේ කෙනෙක් වීරිය, සිහිය, නුවණ ටිකෙන් ටික සම්පූර්ණ කරනවා නම් මේ කියන විදියට. එතකොට ඒවං සමාහිතේ චිත්තේ මේ ආකාරයට සංසිඳුවා ගත්ත සිතේ පරිසුද්ධේ ඊටාම පිරිසුදුයි. හරියට සුදු වස්ත්‍රයක් වගේ. පරියෝදාතේ සුදු වස්ත්‍රයක් තියෙනවා එච්චර සුදු නැති. හැබැයි සමහර සුදු තියෙනවා විහිදෙනවා සුද. දැන් අපි හොඳ ඊටාම සුදු වස්ත්‍රයක් අවුවට දැම්මොත් එහෙම අපිට පේනවා ටිකක් ඈතට ඒ රශ්මිය මෙහෙම විහිදෙනවා වගේ. පරියෝදාත කියන්නේ ඒකයි. පරිසුද්ධයි පරියෝදාතයි. ඒ පිරිසුදු භාවය ඊටාම ඉහළයි. අනංගනේ දැන් අංගන කියන්නේ කෙලෙස් වලට නමක් පින්නොතේ. මේක අනංගන. දැන් බුදුරජාණන් වහන්සේගේ සිතේ පෙන්නන්න තරම් ක්ලේශයක් නැහැ.
විගත උපක්ලේශේ උපක්ලේශ කියන ඒවා පොඩි පොඩි හරි චූටි හරි අකුසල ධර්ම තිබ්බනම් ඒවා ඔක්කොම ගලවිලා ගිහිල්ලා අයින් වෙලා ගිහිල්ලා මුදු භූතේ දැන් හිත මේ ඊටාම සියුම් භාවයට පත් වෙලා තියෙන. සියුම් කියන්නේ මේක ඔබ භාෂාවෙන් තේරුම් ගන්නකොට මේ සාමාන්‍ය සමාජයේ තියෙන පොඩි වෙනවා නිකන් බොළඳ වෙනවා එහෙම එකක් නෙමෙයි. මේ සිත ඕන තැනකට ඕන මේ නමන්න දැන් අපි හිතමු අපි මේ ඇඟිල්ල මම නමනවා. නමනවා නම් මම මේක තද කරන්නේ නැතුව තියෙනවනේ. එතකොටයි මේ පැත්තට නැමෙන්නේ. මේ පැත්තට නමන්න පුළුවන්. ඒතකොට මේ ඇඟිල්ල අන්නේ නම්මශීලී භාවය දැන් හටගෙන තියෙනවා කියන එකයි මේ මුදු භූතේ කියන්නේ. අපේ හිතේ ඊටාම මෘදු භාවයක් නම්මශීලී භාවයක් අකුසලයට නමන්න නෙමෙයි කුසලයට නමන්න නිවනට නමන්න පුළුවන් කමක් ඇති වෙලා. කම්මනීයේ අන්න දැන් මට ඕන නම් මේ සිත මෙතෙන්නේ දිබ්බ චක්කු වලට නතු කරන්න පරචිත්ත විඥාණයට චේතෝ පරියාය චතුූපපාත පුබ්බේ නිවාසානුසය මේ ඕන තැනකට මේ හිත නමන්න පුළුවන් දැන් බුදුහාමුදුරන්ගේ. ඒකයි මේ කම්මනීය කියන්නේ. ආනින්ජප්පත්තේ දැන් නම් පින්වතුනි මේ සිත කිසිම විස්තක හෙල්ලෙන්නේ නැහැ. ආනින්ජප්පත්ත කියන්නේ imperturbability. නොසෙල් වෙන තත්වයටපත් උනා කාටවත් මුකුත් කරන්න බෑ. මාර දිව්‍ය පුත්‍රය ඇවිල්ලා ගල් ගහවුවත් අලි ගෙනල්ලා ගිරි මේකලා ඔහුගේ හස්ති රාජයා උඩ ඇවිල්ලා දූර වලින් විද්දා දූරු ඇවිල්ලා නැටුවත් මොනවා කළත් දැන් මේ හිත හොල්ලන්න බෑ. ඒකයි ආනින්ජප්පත්තේ කියන්නේ. අන්නේ ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ දැන් හටගත්තා. දැක්කා. ඒ වෙලාවේ උන්වහන්සේ ඒක දැක්කා. උන්වහන්සේ දැන් හිත යොමු කරනවා පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති. අන්නේ ඔක්කොම දැක්කට පස්සේ තමයි ඒව අත්දැක්කට පස්සේ තමයි අපේ බෝසතාණන් වහන්සේ තාම බුදුන් නැහැ. බෝසතාණන් වහන්සේ තමන්ගේ පෙර විසූ කඳ පිළිවෙල පෙර ආත්ම භාව දෙස හිත යොමු කරා. යොමු කරනකොට පින්වතුනි උන්වහන්සේ දැක්ක අර මුලින් කියපු විදියට එකාත්ම භාවයක් නේ විශාල ආත්ම භාවවල උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා ඒ අතර මොනවා හරි කරනවා. උන්වහන්සේ නම් කරේ හොඳම දේවල් ඔක්කොම ඊළඟට එහෙම මෙරි උන්වහන්සේ විසින්ම මේ සංසාරේ යන හැටි දැක්කා. මේක සම්පූර්ණ කළා මුල් යාමේ තුල රාත්‍රී කාලේ. එතකොට ඊළඟ යාමේදී උන්වහන්සේ මේක මට විතරද මේක මෙහෙම වෙන්නේ අනිත් සත්වෝ ඉන්නවනේ දැන් අඤ්ඤා මේ පස්වග මහණුන් ඉන්නවා ඊළඟට තමන්ගේ රාජ්‍ය ගෙදරයි ඉන්නවා මේ කවුරු හරි උපයෝගී කරගෙන උන්වහන්සේ හිතෙමු කළා බැලුවා බලනකොට මිනිස්සු විතරක් නෙමෙයි දෙවියෝ විතරක් නෙමෙයි බ්‍රහ්ම විතරක් නෙමෙයි තිරිසන් සතුන් විතරක් නෙමෙයි ඕම සත්වෙක්ම මැරෙනවා උපදිනවා ඒ අතර මහා දුකක් විඳිනවා මේ චතුූපපාත උපදින මැරෙන අවබෝධය ඇති වෙන ඥානය උන්වහන්සේට ඇති වුණා. උන්වහන්සේ දැක්කා. මේක ඇති වෙනකොට පින්වත්තුනි ඔබ තේරුම් ගන්න ඕන මේක පටිච්ච ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං මේ න්‍යායම තමයි උන්වහන්සේට පේන්නේ. මේක දකින්නවා. පංචස්කන්ධ තමයි හැමතැනම තියෙන ආයතන තමයි හැමතැනම පහළ වුනේ. තමාගෙත් අන්සත්වයන්ගෙත් ස්කන්ධ විභාගයක් හැර නාම රූප සම්බන්ධය හැර විඥාන පැලවීම හැර වෙන මොකක්වත් නෙවෙයි. මේ ඔක්කොම උන්වහන්සේ එතන අවබෝධ කරගන්න පේනවා. උන්වහන්සේට පේන්නේ ඇයි? උන්වහන්සේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් සම්පූර්ණ ක්‍රම අටම සම්පූර්ණ කළා. සම්මා ඥාන සම්මා විමුක්ති තමයි දැන් මේ දසාංගයේ සමන්නාගතෝ අරහති උච්චති කියලා කියන්නේ. අංග 10කින් යුතු කෙනා රහත් වෙනවා කියලා. රහතන් වහන්සේ කියලා. උන්වහන්සේ ඉන්නේ දැන් සම්මා ඥාන සම්මා විමුක්ති. එහෙම නැත්නම් අනිත් කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඔක්කොම දැන් උන්වහන්සේ මේ ඉක්මවා ගිහිල්ලා තියෙන ඉක්මවා විඥා විමුක්ති දැන් ඉන්නේ. නිවන දැන් දකින්න බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේට තේරුණ අවසාන වශයෙන් අවසාන යාමේදී මේ ඔක්කොටම මුල මේ සසරින් සසරට භවයට ගලාගෙන එන කෙලෙස් සමුදායයකට කියනවා ආශ්‍රව කියලා. ගලාගෙන එන කෙලෙස් සමුදායට අපි නමක් දෙනවා ආශ්‍රව කියලා. ඒ ආශ්‍රව නිසා තමයි මේක වෙන්නේ කියලා ආශ්‍රවය හරියට අල්ලගත්තා. මුල අල්ලගත්තා. අල්ලගෙන එතනින් කඩලා දැම්මම ඒකත් හිතින් කරන වැඩක්. අන්න උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සම්පූර්ණ කළා පින්නතුනි. එතකොට වේදා විතක්ක සූත්‍රයේ උන්වහන්සේ මේ තමන් බුදුන හැටි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ බුදුන හැටි
ප්‍රකාශ කරලා උන්වහන්සේ අවසානයේදී ප්‍රකාශ කරු ඉතාම ලස්සන උපමාවක්. මේක මේ උපමාව තමයි කතාව තමයි මහණෙනි මට උපමාවක් මතක් වෙනවා. ඒ තමයි මේ මහා වන ලැහැබක් තියෙනවා. ඒ වන ලැහැබ මැද ෂේම මේ තනිතලා භූමියක් තියෙනවා. ඒ භූමියට තනකොළ හොඳට වැවිලා තියෙනවා. මේකේ ඉන්නවා මුවරලක්. දියවිලකුත් තියෙනවා. ඒ තනකොළක් තියෙනවා. මේක මුවරලක් ඉන්නවා. මේ මුවරල මේ වතුර දිය සීරාව තියෙන පොකුණයි ඒ තනකොළ ආශ්‍රිත ප්‍රදේශය ඇසුරු කරගෙන ඉන්නේ. මේ සත්වයන්ගේ විනාශය කැමති වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මොකද කරන්නේ? මේ දියවිලටයි මේ තනකොළ යායටයි යන්න තියෙන මාවත් දෙකක් තියෙනවා. එක මාවතක් ග්ලේසියෙන් යන්න පුළුවන්. ඒ මාවත වහනවා. වහල විලා ඊළඟ මාවතේ හදනවා උල් දාලා ඊළඟට මේ උගුල් දාලා අර සත්වෝ විනාශයට යන විදියට එතන හදනවා යම් තැන් වලින් මේවා. එතකොට මේ තැනත්තාගේ අරමුණ මොකක්ද? අර උගුල් වලට අහු වුණාම අර සත්වයා අර මූණ ටික මරාගෙන කන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ එම ප්‍රකාශ කරලා මේ කියනවා තව දැන් මේක දකින මුවන්ගේ සුරක්ෂිතභාවය කැමැති මුවන්ගේ චිරජීවනය චිර පැවැත්ම කැමති කෙනෙකුත් ඉන්නවා. එයා මොකද කරන්නේ? අර හොඳ පාර වහලා උගුල් සහිත පාරක් හදලා ඒකේ මුවන්ට යන්න දාලා හදලා තිනවා කෑමට වතුර බීමට. ඒක දකින මේ මුවන්ගේ ආරක්ෂාව කැමති කෙනා මොකද කරන්නේ? අර හොඳ පාර අරිනවා. උගුල් තියෙන පාර උගුල් අයින් කරනවා. එතකොට මේ මුවන්ට සුරක්ෂිතව එන්න පුළුවන්. එතකොට මේ මුවෝ ඇවිල්ලා අර මේ සුරක්ෂිතව වතුර බීලා සුරක්ෂිතව මේ කෑම කාලා තනකොළ කාලා යනවා. එතකොට මේ උපමාව මහණෙනි මම ඔබට ප්‍රකාශ කරන්නේ අර්ථයක් පිණිසයි කියලා උන්වහන්සේගේ ධර්මයේ ප්‍රකාශ කරනවා. මේ වනය කියලා කියන්නේ පින්වතුනි මේ වනය කියලා මේ විශාල වනය කියලා කියන්නේ වෙන මොකකටවත් නෙවෙයි මහන්තන් නින්නං පල්ලලං යන මේ කාමයට නමක්. මේ මහා වනය කියලා කියන්නේ කාමයට නමක්. ඊළඟට ඒ මහා වනයේ මැද තියෙන ඒ තනකොළ ඒ ඔක්කොම ටික කාමයට නමක්. එතකොට මේ මුවන්ගේ හානිය කැමති වෙලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි මාර කියන මේ අකුසල රාශියයි මාරයයි මේ මුවන්ගේ හානිය කැමති වෙලා තියෙන. එතකොට ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා මේ මාරයා මේ මුවන්ට උගුල් අටවල තියෙන පංචකාමය. මේ වනයේම කාමයට නමක් උගුල් අටවපු කෙනා තමයි මාරයා. ඊට පස්සේ උගුල් මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවට අහු වුණාම මේ මුව අනිවාර්යයෙන්ම මැරෙනවා. ඊට පස්සේ මුවන්ගේ සුරක්ෂිතභාවයේ චිරජීවනයේ චිරපැවැත්ම කැමති වෙන කවුරුවත් නෙවෙයි මම මේ මුව උපමා කරන එක කියන්න බැරි වුණා. මුව කියලා කියන්නේ මේ සත්ව ප්‍රජාව මිනිසුන් දෙවියන්. එතකොට මිනිසුන් දෙවියන් අර මුවාගේ කූට මේ මුව වැද්දාගේ කූට ප්‍රයෝග දන්නේ නැතුව අතෙන්ට ගිහිල්ලා විනාශයටපත් වුණා. හැබැයි මුවාගේ ආරක්ෂාව කැමති කෙනා අර උගුල් ඔක්කොම අයින් කරලා පාර සුද්ධ කරලා මුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරනවා. මහණෙනි මේ මුවාගේ සුරක්ෂිතභාවයට කැමති කෙනා කවුරුවත් නෙමෙයි මම දැක්ක මේ කාමයේ ආදීනවය. මම දැක්ක මේ කාමයේ තියෙන භයානකකම මාර්යා විසින් අකුසල රාශිය විසින් සකස් කරන ලද අවිද්‍යාව විසින් නිර්මාණය කරන ලද මේ උගුල් ටික දැකලා මම ඒ උගුල් අයින් කරා. ඔන්න දැන් මේ මුවන් වගේ පසු වෙන මේ ලෝක සත්වයාට දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාවට පුළුවන් දැන් මේ සුරක්ෂිතව තමන්ගේ ජීවිත මේ සංසාරයෙන් ගැලවෙන්න කියලා උපමාවක් කියලා බුදුරජාණන් වහන්සේ මේ තථාගතයන් වහන්සේගේ අසිරිමත් බුද්ධත්වයේ නිසා සිදුණු මේ අසීමිත ආශ්චර්යමත් ධර්ම විස්තරයත් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. අවසාන වශයෙන් කියනවා බුදුරජාණන් වහන්සේ මේ ද්වේදා විතක්ක සූත්‍ර දේශනාවේ මහණෙනි මම මග විවෘත කළා.
ඉතිකෝ භික්කවේ විවටෝ මයා දම් කේමෝ මග්ගෝ මහණෙනි මම සුරක්ෂිතභාවයේ නිර්භයභාවය ප්‍රකට කරන ප්‍රීතියෙන් වාසය කළ හැකි මේ මග විවෘත කළා. සෝවත්තිකෝ පීති ගමනියෝ මේ මග ඔබට දැන් ප්‍රීතියෙන් යන්න පුළුවන්. පිහිතෝ කුම්මග්ගෝ මේ මග මේ විවෘත කළා. ඌහතෝ ඕකචරෝ නාසිතා ඕකචාරිකා යං භික්කවේ සත්තාරං කරණියං ශාවකානං හිතේසිනා. බුදුහාඳුරු කියනවා ශාස්ත්‍රූ කෙනෙක් හැටියට ශ්‍රාවකයන්ට හිතයිසීව යමක්ද කරන්න ඕන අනුකම්පාවෙන් යමක්ද කළ යුතු වන්නේ පෙන්වල දී යුතු වන්නේ කතංගෝ තංමයා මම ඔබට සියල්ලම කරලා තියෙන්නේ. ඒතානි භික්කවේ රුක්ක මූලානි අන්න මහණෙනි උපාසක උපාසිකාවනි ගස් මුල් තියනවා. ඒතානි ශුඤ්ඤාගාරානි අන්න ශුඤ්ඤාගාර ජනගහණය ගැවසෙන්නේ නැති ස්ථාන තියෙනවා. අන්න වනාන්තර තියෙනවා. මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා. ජායත භික්කවේ ධ්‍යාන වඩන්න කෙලස් තවන්න. මා පච්චා විප්පටිසාරිනෝ පස්සේ විපිලිසර වෙන්න එපා ශෝක කරන්න එපා කියලා මේ බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරනවා. බලන්න කොච්චර ලස්සන අදහසක්ද පණිවිඩයක්ද බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මේක සම්පූර්ණ මේ කතාව දිහා බලන්න මහා ලොකු දෙයක්ද. ඔබ මොකද්ද මේ නිවන් දකින්නවයි කියලා කරන්න ඕන. තමා තුලම තිබෙන චින්තන රටාවල් බෙදලා වෙන් කරලා හඳුනගෙන නරක ටික නොෙන්නට වග බලා ගන්නවා. හොඳ ටික නැවත නැවත කරලා තමන්ගේ හිත සමාධිගත කර ගන්නවා. යත සමාහිතං චිත්තං යථා භූතං පජානාති. සමාහිත උනාම සිතට පේනවා ඇත්ත ඇති සැටියෙන්. ඒ මග ඔස්සේ යනකොට යමු ඒ මග ඔස්සේ. ඒ මග ඔස්සේ යනකොට අර කියපු විදියටම ඔබට උබතෝ භාග විමුක්ත එහෙම නැත්නම් පඤ්ඤා විමුක්ත ආදී වශයෙන් මේ නිවන දුක් සමූහයෙන් ඈත් වෙලා නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙමනම් මීට වඩා මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ඔබ තේරුම් ගන්න ඉතාම හොඳින් විමසලා බලන්න දේශනාශ්‍රයෙන්. එතකොට පුදුම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ මේ ඥාන තුනක් උපදවාගෙන බුදුනා ලෝකයට බණ කිව්වා කියන එක සාමාන්‍ය විදිහට කියන්න පුළුවන්. ඒක ඊට වඩා ආශ්චර්යමත් දෙයක්. දකින්න ඔබගේ නුවණින් බුදු වෙන හැටි. එලෙස දැකලා අපේ බුදු පියාණන් වහන්සේට ගරු කරන්න උන්වහන්සේ බුදු වෙලා හරියටම අපේ මේ අද දවසේ විදියට සැලකුවොත් දවස් 2යි තාම උන්වහන්සේ හරියට නම් බොමැඩ ඉඳගෙන මේ ධර්මයේ සිහිපත් කරනවා. අපිත් ඒ අවස්ථාව උදා කරගනිමු. උන්වහන්සේගේ බුද්ධත්වයේ සිහිපත් කළා අපිත් සම්බෝධිය ඇති කරගන්න. ඒ සඳහා ඔබට මේ ධම්ම අවවාද ටික උපයෝගී වේවා කියලා ප්‍රාර්ථනා